රයිට් පුතේ පන්ති ආරම්භ කරමු හැමෝටම අයිබෝවන් සුබ දවසක් අයිබෝවන් එතකොට අද දවස තුල පුතේ අපේ ගණිතය පන්තිය තුලේදී තියෙන්නේ අපේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ ගැටළු කීපයකට යන්න ඊට පෙර ආතුරුව මම ඔයාලට චූටි අර ප්‍රතිශතවල තියරි පාර්ට් එකක් තියෙනවා පුතේ කතා කරන්න මම ඒ ටික කතා කරන්න හිතුවා අද දවසේ හොඳ වෙලාවක් කියලා. ඔයාලා මතක නම් අපි ප්‍රතිශත පාඩම සාකච්ඡා කරා සියලුම කොටස් ටික හරි අපූර්වට එදා දවසේදී ප්‍රතිශතයක් කොහොමද භාගයක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ දශම සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ සියල්ල අපි එදා දවසේදී සාකච්ඡා කිරීම සිද්ධ කරා. ඉතින් මම මේ කතා කරපු ටික ප්‍රතිශත පාඩමේ තව චුට්ටක් ඉස්සරහට කතා කරගෙන යන්න හිතුවා අද දවසේදී. ඒත් එක්කම ඔයාලා දන්නවා දැන් ගණන් පන්තිය දවස් දෙකකට දාලා තියෙනවා. දවස් දෙකක් දාලා තියෙනවා. සඳුදා සහ අඟහරුවාදා. සඳුදා දවසේ උදේ අපි කතා කරා හරි ලස්සන කොටසක් නේද? සඳුදා අපි කතා කරේ සංඛ්‍යා රටා නේද? සංඛ්‍යා රටාවක කොහොමද ඉතා පහසුවෙන් කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා පොදු පදේ හොයන්නේ කියලා. මම හිතනවා එදා දවසේ ආපු එහෙම නැත්නම් එන්න බැරි වෙලා රෙකෝඩින් එක හරි බලපු ඕනම දරුවෙකුට මේ වෙනකොට සංඛ්‍යා රටා පාඩමේ පොදු පදේ හොයාගන්න ඉතා පහසුවෙන් පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක බලපු නැති අය ඉන්නවා නම් දැන් ඉතින් කනගාටු වෙන්න එපා. හයියෝ අනේ ඉන්න බැරුණානේ කියලා. මේ වෙනකොට ඒකේ වීඩියෝ එක දාලා මම හිතන්නේ තියෙන්නේ YouTube එකට. ඒක බලලා ඒකට ටික ඒ ටික බලාපොරොත්තු ටික සටහන් කර ගැනීම සිද්ධ කරන්න. ඒක මතක් කරනවා. ඒත් එක්කම හැම සඳුදා දවසේම උදේවරුේ අපි මේ පන්තිය මේ විදිහටම සිද්ධ කරගෙන යනවා කියන එක මතක් කරනවා. හැමෝම එදා දවසේදී සූදානම් වෙලා ওই කාලසටහනට අනුකූලවම වැඩ කටයුතු ටික එක හින්දා සඳුදා උදේ 8:00ටයි අඟහරුවාදා රාත්‍රී 7ටයි දවස් දෙකේම අනිවාර්යයෙන්ම ගණන් පන්තියට සූදානම් වෙලා ඉන්න. ඒක මතක් කරනවා. දැන් වැඩිපුර වැඩ කරන්න යන්නේ අපි කරන වැඩ ප්‍රමාණය දෙගුණ කරලා තියෙන්නේ. ඒකින්ද ඒවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු ටික සිද්ධ කරමු. හොඳයි. අපි බලමු right හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. අපි චුට්ටකට ටියුට් එකේ ප්‍රතිශත ගානකට යමු. මොකද ප්‍රතිශත වලින් ගානක් පටන් අරගෙන ඉන්නම් කියලා කිව්වනේ. ඒකින්ද ටියුට් එකේ තියෙන ප්‍රතිශත ගානකට යනවා. මෙන්න මේ ගාන එදා අපි සාකච්ඡා කරා පුතේ පළවෙනි කොටස මේ පේපර් එකේ සම්පූර්ණයෙන්ම ඒකේ හතරවෙනි ප්‍රශ්නේ ආයන්න වේරවද දන්නේ ඉන්නකෝ. මෙන්න මේ ප්‍රතිශත ගාන තමයි මම දැන් ඔයාලට සාකච්ඡා කරලා දෙන්න යන්නේ මුලින්ම. මේ තියෙන්නේ මෙන්න මේ ගාන. හරිද? ප්‍රතිශත යටතේ තියෙන ඒ ගාන අපි බලමු කොහොමද සාකච්ඡා කරලා ඉවර කරන්නේ කියලා. හරි. හතරවෙනි ප්‍රශ්නේ ආයන්න. පියෙකු තමාගේ වැටුපෙන් 60% ආහාර සඳහාද 25% දරුවන්ගේ අවශ්‍යතා සඳහාද වෙන් කර ඉතිරිය බැංකු ගිණුමක තැන්පත් කරයි. කෙනෙක් එයාගේ වැටුපේ 60% ආහාර වලට එයාගේ වැටුපෙන් 60% ආහාර වලට right 25%ක් දරුවන්ගේ අවශ්‍යතා සඳහා එයාගේ වැටුපෙන් 25%ක් දරුවන්ගේ අවශ්‍යතා සඳහා අවසානයේදී ඉතිරි වෙනවා නේද ටිකක්. අන්න ඒ ඉතිරි ටික තමයි මෙයා ගිහලා බැංකුවේ තැන්පත් කරන්නේ. ප්‍රශ්නාංක 1කින් අහනවා බැංකු ගිණුමේ දමන්නේ ඔහුගේ වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද කියලා. ඔන්න බලන්න හදන විදිය. ආහාර වලට 60%යි දරුවන්ගේ අවශ්‍යතා සඳහා 25%යි. ඉතිරිය හොයන්නේ මෙහෙමයි. ඉතිරිය තමයි කෙලින්ම ගිහලා බැංකුවේ දාන්නේ. ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි.
මෙතන 100න් 60ක් තියෙනවා. මෙතන 100න් 25ක් තියෙනවා. 100න් 60යි 100න් 25යි එකතු කරාම ඔක්කොම 100න් 85ක් වෙනවා. එහෙනම් ඉතිරි ටික හොයන්නේ කොහොමද? එයාගේ ඔක්කොම වැටුප 100න් 100ක් විදිහට අරගෙන ඒකෙන් මෙයා වියදම් කරන 100න් 85 අඩු කරනවා. එතකොට මට එනවා උත්තරේ 100න් 15යි කියලා. එහෙනම් පුතේ 100න් 15යි කියන්නේ 100ට 15යි කියන්නේ. ඔන්න තියෙනවා. එහෙනම් මෙයාගේ වැටුපෙන් ඉතිරි වෙන ටික බැංකුවේ දානවලු. එයාගේ වැටුපෙන් යාට ඉතුරු වෙන්නේ 100ට 15යි. මේ 100ට 15 තමයි යා ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන්නේ. එහෙනම් බැංකුවේ තැන්පත් කරන්නේ කවර ප්‍රතිශතයක්ද? 100ට 15ක ප්‍රතිශතයක් කියලා අපිට ලැබෙනවා. ඊළඟට තිදෙන ආහාර සඳහා වැය කරන මුදල රුපියල් 18000ක්. ඒ අනුව දරුවන්ගේ අවශ්‍යතා සඳහා වෙන් කරන මුදල සොයන්න. පුතේ මේ ආහාර සඳහා වෙන් කරන මුදල ප්‍රතිශතයක් විදිහට 160යි. ප්‍රතිශතයක් විදිහට 160යි. ඒක අපිට කියනවා මුදලක් විදිහට රුපියල් 18000ක් නම් දරුවන්ගේ අවශ්‍යතා සඳහා වියදම් කරන්න කියලා. හරි මම මෙතනින් ඔයාලගේ මේ ප්‍රතිශත වලට අවශ්‍ය කරුණු කාරණා කියන දෙන කොටස පටන් ගන්නවා. ඔන්න බලන්න ඒක හොයන විදිහ. ප්‍රොමෙලක්කන් අංක 2 හොයන විදිහ බලාගෙන ඉන්න හොඳට. උඩට මම මේ කියන්නේ අහන්න ඕනේ. දරුවන්ගේ අවශ්‍යතා සඳහා වියදම් කරන මුදල කීයද කියලා යහන්නේ. ආහාර වලට 18000ක් වියදම් කරනවා නම්. right. ආහාර සඳහා වියදම් කරන මුදල ප්‍රතිශතයක් විදිහට ගත්තාම 100න් 60යි. ආහාර සඳහා වියදම් කරන මුදල ප්‍රතිශතයක් විදිහට ගත්තාම 100න් 60යි. ඔන්න ඔය 100න් 60 තමයි යාලා කියන්නේ රුපියල් 18000යි කියලා. ඒ කියන්නේ එයාගේ මුළු වැටුපෙන් 100න් 60ක් කියන්නේ 18000කට. මම එයාගේ මුළු වැටුප හොයා ගන්නවා. කොහොමද එයාගේ මුළු වැටුප හොයන්නේ? මෙන්න මේ විදිහට. 100න් 60ක් නේ 18000. මම හොයනවා 100න් 10ක් කියන්නේ කීයද කියලා. ඒක හොයන්නේ මේ උඩ තියෙන 60 යටට යනකොට 10 වෙන්නේ 6න් බෙදීලා. සාධාරණයිනේ 60 6න් බෙදුනහම 10යි. එහෙනම් මේ උඩ ඉන්න 18000 පුතේ ඒ විදිහටම 6න් බෙදිලා යටට එන්න ඕනේ. 18000 6න් බෙදුවාම 3000යි. එහෙනම් එයාගේ මුළු වැටුපෙන් 100න් 10ක් කියන්නේ රුපියල් 3000කට. දැන් මට බැරිද එයාගේ මුළු වැටුපම කීයද කියලා හොයාගන්න. එයාගේ මුළු වැටුපම කියන්නේ 100ට 100ම කීයද කියන එකයි. 100ට 60ක් කියන්නේ 18000ක් කියලා දුන්නා. අපි 100ට 10ක් කියන්නේ කීයද කියලා හෙව්වා. දැන් අපි හොයන්න යන්නේ එයාගේ මුළු වැටුපම කියන්නේ කීයද? 100ට 100ම කියන්නේ කොච්චරද? ඒක හොයන්නේ මෙහෙමයි. මේ උඩ තියෙන 10 මේ යටට යනකොට 100ක් වෙලා තියෙනවා. 10 100 වෙන්නේ 10 ගුණයකින් වැඩි වෙලා. එහෙනම් මේ ඉන්න අගයත් 10 ගුණයකින් වැඩි වෙලා පල්ලෙහාට වැටෙන්න ඕනේ. එතකොට මේ 3000 10න් වැඩි කරාම පුතේ අපිට එනවා 30000යි කියලා. ඒකේ තේරුම මෙයාගේ 100න් 100ම කියන්නේ 30000යි. ඒකේ අදහස මෙයාගේ මුළු වැටුප රුපියල් 30000යි කියන එක. මේ මිනිස්යාගේ මුළු වැටුප රුපියල් 30000යි. හැබැයි මේ ගානේ අපෙන් අහන්නේ මෙයාගේ මුළු වැටුප නෙමෙයි. මොකද්ද අපෙන් අහන්නේ? දරුවන්ට වියදම් කරන මුදල කීයද කියලා. ගානේ අපිට කියනවා එයා යාගේ වැටුපෙන් 125ක්ම දරුවන්ගේ අවශ්‍යතා සඳහා තමයි වියදම් කරන්න කියලා. එයාගේ මුළු වැටුපෙන් 125ක්. දැන් අපි දන්නවා යාගේ මුළු වැටුප. මෙන්න අපි හෙව්ව යාගේ මුළු වැටුප රුපියල් 30000යි. එයාගේ මුළු වැටුප රුපියල් 30000. ඔන්න ඔය වැටුපෙන් දරුවන් සඳහා වියදම් කරනවා බලාගෙන ඉන්න. මුළු වැටුපෙන් ඒ කියන්නේ මුළු වැටුප 30000නේ. ඔන්න ඔය මුළු වැටුපෙන් 125ක්. අපි මේකෙන් 125ක් බලනවා කීයද කියලා. මුළු වැටුප 30000යි ඒකෙන් 125ක් අපි බලනවා කීයද කියලා. මේක වැඩි කරනවා 100න් 25යි. ඔන්න බලන්න සුළු වෙන විදිය යට බිංදු දෙකට උඩ බිංදු දෙකක් කැපෙනවා. 25 තුනෙන් වැඩි කරාම 75යි. මේ බිංදු දෙක අකට එනවා. රුපියල් 7500ක් වෙනවා. එහෙනම් මෙයා දරුවන්ගේ අවශ්‍යතා කටයුතු සඳහා වියදම් කරනවා
රුපියල් 7500ක්. ඔන්න තියෙනවා ඒ ගානට උත්තරේ. මම ওই ගාන හදන්න හේතුවක් තියෙනවා. අද දවසේ මම ඔයාලට උගන්වන්න යන්නේ කිසියම් ප්‍රමාණයකින් යම් ප්‍රතිශතයක් දුන්නාම එම අගය හොයාගන්නේ කොහොමද කියන එක. දැන් මේක බලන්නකො හරියට. අපිට අවශ්‍ය වුණා මේ ගාන හදන්න. එයාගේ මුළු වැටුප 30000යි. ඒකෙන් 125ක් කියන්නේ කීයද කියලා හොයන්න. මුළු වැටුප 30000න් 125ක් කියන්නේ 30000න් 125ක් කියන්නේ කීයද කියලා හොයාගන්න. මේ කරේ අපි 30000න් 125ක් කීයද කියලා බලමු. ඔන්න ඔය වගේ මුළු අගයක් දීලා තියෙනකොට ඒකෙන් යම් කිසි ප්‍රතිශතයක් කීයද කියලා හොයන්නේ කොහොමද කියන එක මම අද දවසේ ඔයාලට කියලා දෙන්නම්. ඊට අමතරව භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන විදිය මතක් කරනවා. අනුපාතයක් ප්‍රතිශතයක් කරන විදිය මතක් කරනවා. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන විදිය මතක් කර දීමක් සිද්ධ කරනවා. මොකද මේ දේවල් වැදගත් පාඩම්. එහෙනම් අපි හරි ලස්සනට අපි මේ ටික ඉගෙන ගමු. දැනට ආරම්භයක් විදිහට තමයි මම ප්‍රතිශත වලින් ටියුට් එකේ තිබ්බ ගාන අරගෙන හැදුවේ. මේ ටික ලියා ගන්න පුතේ පොතේ. අපි බලමු මේ ටික හරියට ඉගෙන ගන්න විදිය අද දවසේ. ලියාගමු ඉක්මනින්ම. ලියාගෙන ඉවරුනහම කියන්න.
හොඳයි right පුතේ දැන් ටක් ගාලා මේ වැඩ කරපු වැඩක් ඉඳන් මම මුලදී ටිකක් මේ ටික වේගෙන් යනවා හොඳේ හොඳ දැන් ඔයාලට මේ අමතර උදව්වක් කරන්න මොකද අන්තිම අය ඇවිල්ලා ඉන්නේ හින්දා මම ඔයාලට ටක් ගාලා මේ ප්‍රතිශත පාඩම සාරාංශයක් විතර මතක් කරලා දීලා මෙන්න මේ පාඩ එක අන්තිමට එන්න අගල කරමු එපියේ right මාතෘකාවක් ලියාගන්න භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කිරීම භාගයක් ප්‍රතිශතයක් ලෙස ලිවීම භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ කියලා අපි බලමු භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස ලිවීම දැන් ප්‍රතිශත කියන එකේ තේරුම ඔයාලා දන්නවා නේද ඒකයි කියලා දෙන්න ඕනේ නැහැ අපේ පාඩම කරානේ කරපු පාඩමක් විතර මම ආයේ කියලා දෙන්නේ නැහැ ප්‍රතිශතයක් කියලා කියන්නේ ඕනෑම අගයක් 100න් කොච්චර ප්‍රමාණයක්ද කියලා කියන එක 100න් කොච්චර ප්‍රමාණයක්ද කියලා කියන එක තමයි අපි කියන්නේ ප්‍රතිශතයක් විදිහට දක්වනවා කියන්නේ දැන් උදාහරණයක් විදිහට පුතේ ඔයාලගේ විභාගේ ලකුණු දෙන්නේ 100න් නේද 100න් කොච්චරද කියලා තමයි විභාගයට ලකුණු දෙන්නේ ඊට අමතරව අපි ගත්තොත් තව බැංකුවල පොලිය දෙන්නේ 100ට ප්‍රතිශතයක් විදිහට 100ට කොච්චරක්ද 100න් කොච්චරක්ද කියන එක ඊළඟට අපි ගත්තොත් එහෙම තව වට්ටම් දෙන්නේ ඩිස්කවුන්ට් දෙන්නේ 100න් කොච්චරක්ද නේද වට්ටම් දෙනවා ඊට පස්සේ තව පොලිය දෙනවා වට්ටම් දෙනවා ඔය තව යම් ඡන්ද ප්‍රතිශත එහෙම දෙන්නේ ඡන්ද ප්‍රතිඵල දෙනකොට දෙන්නේ 100න් 100ට කොච්චරක්ද අන්න ඒ වගේ කිසියම් අගයක් 100න් නම් කොච්චරද කියන එක තමයි ප්‍රතිශත වලින් ප්‍රකාශ කරන්නේ 100න් නම් කොච්චරද පැහැදිලි නේද කිසියම් ඕනෑම අගයක් 100න් කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි ප්‍රතිශත කියන එකේ තේරුම 100න් නම් කොච්චරද එතකොට ඒක අපි ආයේ කතා කරන්න ලියන්න දෙන්නේ නැහැ මම මේක එදා කතා කරපු ඉඳන් අපි බලමු කොහොමද භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් විදිහට ලියන්නේ කියලා හරිද දැන් මම මෙතනින් පටන් ගන්නවා හිතන්න ඔයාලගේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා ඔයාගේ ලකුණු 20න් 17යි ටීචර් කියනවා ඔයාට මේක ප්‍රතිශතයක් විදිහට ලියා ගන්න කියලා දැන් මේක ලකුණු දාන විදිහක් නෙමෙයිනේ 20න් 17යිනේ ඔයතර ගෙදරට ගිහලා අම්මා හෙව්වොත් එහෙම ලකුණු කීයද කියලා 17යි කියලා කිව්වොත් එහෙම දෙනවනේ ටොක්ක්ක් හෙල් වෙන්න ලකුණු 17ක් අරන් එනවද ගෙදරේ කියලා හැබැයි ඇත්තම කතන්දරේ ඔයාලට ලකුණු 17යි නෙමෙයිනේ 17යි කියන්නේ 20න් 17යි අපිට ඕනේ මේක 100න් කීයක්ද කියලා හොයාගන්න ප්‍රතිශතයක් බවට පත් කරගන්න මෙච්චරයි කරන්න තියෙන හරිම ලේසි ඔයාලා දන්නව නේද මේ ලකුණ 100ට ලකුණ 100ට කියන එකේ ලකුණු 100ට ප්‍රතිශත ලකුණ මේක හොඳේ මේ ලකුණේ තේරුම 100න් කොච්චරක්ද කියන එක මම චුට්ටක් මෙතනට එන්න කලින් තව පොඩි දේවල් ටිකක් කියලා දෙන්න දැන් මේ බලන්නකෝ මෙන්න මෙහෙම ලිව්වොත් ලකුණ දාලා මේකේ තේරුම 100න් 25 කියන එක මෙන්න මේකේ තේරුම මේ 100න් 50යි හරි මේකේ තේරුම 100න් 60යි මේකේ තේරුම 100න් 85යි දැන් තේරුණාද ඔයාලට මේ ලකුණේ මොකක්ද කියවෙන්නේ කියලා මේකට තියන අපි ප්‍රතිශත ලකුණ කියලා මේකේ තේරුම මේ 100න් කියන එක මේක තමයි මේ ලකුණේ තේරුම මේ 100 කියන එක 100න් කොච්චරක්ද මේක තමයි අපි කියන්නේ ප්‍රතිශත ලකුණ කියලා හරි දැන් මම ඔයාලට උගන්වන්න යන්නේ ඉස්සල්ලාම භාගයක් ප්‍රතිශතයක් කරන්න මෙච්චරයි තියෙන්නේ හරිම ලේසි භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් කරන ආවොත් මේක ලිව්වා කෙලින්ම ඔය භාග සංඛ්‍යාව වැඩි කරනවා 100ට 100න් 100න් නෙමෙයි වැඩි කරන්නේ කාගෙන්ද 100ට 100න් පේනවද 100ට 100න් ප්‍රතිශතයත් එක්කම වැඩි කරන්න ලකුණත් එක්කම වැඩි කරන්න ඕන භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කෙලින් මේ භාග සංඛ්‍යාව 100ට 100න් වැඩි කරනවා භාග වැඩි කරද්දී ඔයාලා දන්නවා හරයේ ලැබී කැපින ගුණාකාර හිටියොත් කැපිලා සුළු වෙනවා නම් මේක ඒ විදිහට සුළු කරන්න මේ බලන්න 20යි 100යි බෙදෙන්නේ නැද්ද කියලා බෙදෙනවා කොහොමද බෙදෙන්නේ 20ට 20 ඒව එකයි 100ට 20 ගොඩවල් පහක් තියෙනවා පුතේ මේ පහ වැඩි කරන්න 17න් 14ක් පහ කීයද 85 ඔන්න වැඩි ඔයාලගේ ලකුණු එහෙනම් 100ට කීයද 100න් 85යි
දැක්කද ටොක්කක් කන්න හිටියා ගෙදර ගියා නම් මේකේ ලකුණු කීයද එහුව 17යි කිව්වා අනවා හිල් වෙන්න ටොක්ක හැබැයි ඕක අපි ප්‍රතිශතයට හරවගත්තොත් අපේ ලකුණු 17ද නෑ අපේ ලකුණු 185යි 100ෙන් 85යි 20ෙන් නම් 17යි හැබැයි අපේ ලකුණු 100ෙන් නම් 85යි දැක්ක නේද ඔන්න ඔය විදිහට කිසියම් ලකුණක් හෝ මොකක් හරි දෙයක් 100ෙන් කොච්චරක්ද කියලා දක්වන එකට තමයි අපි ප්‍රතිශතයක් විදිහට දක්වනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ ලකුණු 20කින් 17 වුණාට ඇත්තටම ඔයාලගේ ලකුණු 185ක් තියෙනවා. 100ක් වුණා නම් ඒ කියන්නේ ඔයාලගේ MCQ කියලා හිතනවා ඉරිගහන ප්‍රශ්න පත්‍රයක් කියනකො ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20නේ තියෙන්නේ 20න් 17ක් ඔයාලා අරගෙන තියෙනවා. ප්‍රතිශතයකින් දක්වනවා කියේ තේරුම ඉරිගහන ප්‍රශ්න 100ක් තිබ්බනම් 100ෙන් ලකුණු දුන්නා නම් ඔයාලා ලකුණු කීයක් ගනීද? 20ෙන් ලකුණු දුන්න හින්දා 17ක් ගත්තා. ඒක 100ෙන් ලකුණු දුන්නා නම් 85ක් අරගන්න. මේ තියෙන එකේ තේරුම. 100ෙන් කොච්චරද? නම් කිසියම් භාග සංඛ්‍යාවක් හෝ ඒවා ඕනම අගයක් ප්‍රතිශතයක් විදිහට දක්වනවා කියන එකේ තේරුම 100ෙන් කොච්චරක්ද කියන එක. 100ෙන් කොච්චරක්ද කියන. right? අපි තව බලමු. තව එක්සෑම් එක. ලකුණු 25න් දෙන්නේ 25න් 15යි ලකුණු. 25න් 15 කියන මේක ප්‍රතිශතයක් කරගන්න. කරමුකෝ. ලිව්වා කෙලින් මේ භාග සංඛ්‍යාව මේ තියෙන භාග සංඛ්‍යාව පුතේ වැඩි කරනවා 100ට 100. මේ භාග සංඛ්‍යාව පුතේ වැඩි කරනවා කීයද? 100ට 100. ඔන්න වැඩි කරා. දැන් අපි මේක සුළු කරමු. හැමතිස්සෙම වැඩි කරද්දී උඩයි යටයි බෙදිලා සුළු වෙනවා. මේ දෙන්න බෙදෙනවා මේ බලන්න. 25ට 25 ගොඩවල් 1යි 100ට 25 ඒවා 4යි පුතේ. දැන් මේ 4 වැඩි කරනවා 15න් 15 සරක් 4 60. මෙන්න තියෙනවා. එහෙනම් 25න් 15ක් ගත්ත ළමයාගේ ලකුණු ටික 100ට ප්‍රතිශතයක් විදිහට හැරෙවුවොත් 100ට 60යි. 25න් 15 කියන්නේ ප්‍රතිශතයක් කරාම කීයද? 100ට 60යි. උත්තරේ 100ට 60යි. right? ලියන්න තු බලාගෙන ඉන්න මම අන්තිමට අහනවා තේරුණාද නැද්ද කියලා. එතකොට විතරක් උත්තර දෙන්න දැන් බලන්න. 5න් 4 ප්‍රතිශතයක් කරන්න කියනවා. කොහොමද කරන්නේ? භාග සංඛ්‍යාව ලියනවා. ප්‍රතිශතය කරන්නේ ඒක වැඩි කරනවා කෙලින්ම 100ට 100. වැඩි කරනවා කෙලින්ම 100ට 100. ඔන්න සුළු වෙනවා. මේ 5ට 5 ගොඩවල් 1යි 100ට 5 ගොඩවල් තියෙනවා 20ක්. දැන් මේ 20 වැඩි කරන්න 4න් 20 වරක් 4 80යි. ඔන්න බලන්නකෝ මේ භාග සංඛ්‍යාව පුතේ ප්‍රතිශතයක් කරාම 100ට 80යි කියලා එනවා. බලමු තව දෙකෙන් එක ප්‍රතිශතයක් කරන්න කියනවා. කරමුකෝ. මෙන්න භාග සංඛ්‍යාව ලිව්වා. කෙලින්ම 100ට 100ෙන් වැඩි කරනවා යාම. කෙලින්ම 100ට 100ෙන් වැඩි කරනවා. හරි සුළු කරමු. 2ට 2 ගොඩවල් 1යි 100ට 2 ගොඩවල් 50යි. පුතේ 50 වැඩි කරාම එකෙන් 50 සරක් එක 50යි. එන එක ප්‍රතිශතයක් කරාම 100ට 50යි පුතේ. ඊළඟට 4න් එක ප්‍රතිශතයක් විදිහට ලියන්න කියනවා. ඔන්න භාග සංඛ්‍යාව තියෙනවා. මේක ප්‍රතිශතය කරන්නේ කෙලින්ම 100ට 100ෙන් වැඩි කරනවා. දැන් අපි සුළු කරමු. 4ට 4 ගොඩවල් 1යි 100ට 4 ගොඩවල් 25යි. පුතේ 25 සරක් එක 25යි. එයා ප්‍රතිශතයක් කරාම උත්තරේ 100ට 25යි. 100ට 25යි. right මම තව හදන්නම්. 20න් 11 ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියනවා. පුතේ 20න් 11 ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? මෙන්න ලිව්වා. ඒක වැඩි කරනවා 100ට 100ෙන්. right සුළු කරන්න 20ට 20 ඒවා 1යි 100ට 20 ඒවා 5යි 5 සරක් 11 55යි. කෙලින්ම එනවා 100ට 55යි. ඔන්න පුතේ කතාව. right මට කියන්න දැන් මැසේජ් එකක් දාන්න. තේරුණාද භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට දක්වන විදිය. තේරුණාද නැද්ද කියලා හරියට හිතලා මැසේජ් එක දාන්න. ඊට පස්සේ මම පුළුවන් ඊළඟ ස්ටෙප් එකට යන්න. right පටන් ගන්න. ලියා ගන්න කමන් දාන්න. තේරුණාද නැද්ද කියන එක අපේ වැඩි. මම තිස්සෙම ඔයාලත් එක්ක කියන විදිහට වැඩ එක කරගෙන යමු. හරි. කීප දෙනෙක් ඉන්නවා තේරුන්නේ නැහැයි කියන. හරි. ලියන්න එපා.
ඒ තේරුනේ නැහැ කියන දරුවෝ ටික අපේම දරුවෝනේ නේ. මම තව ටිකක් හදන්න. ඔන්න බලන්න. ඒ ටිකත් එක්කම ලියමු දැන් බලන්න. ඔන්න මම භාග සංඛ්‍යාවක් කියනවා 5න් 4. හරි. මේක ප්‍රතිශතයක් කරන්න කියනවා. ඔන්න බලන් ඉන්න. බලන්න. එච්චරයි තියෙන්නේ. කෙලින්ම මේ භාග සංඛ්‍යාව තියෙනවනේ. ඔන්න ඔය භාග සංඛ්‍යාව කෙලින්ම වැඩි කරන්න 100ට 100. කෙලින්ම මේ භාග සංඛ්‍යාව 100ට 100ෙන් වැඩි කරනවා. මේනවනේ මේ. 100ට 100 වැඩි කරනවා. right. වැඩි කරමු. පුතේ භාග වැඩි කරනකොට මම ඔයාලට ඉගෙනුවා භාග සංඛ්‍යාව වැඩි කරනකොට හරයයි ලවයයි බෙදෙන කට්ටිය බෙදන්න පුළුවන් කියලා. හරයයි ලවයේ බෙදෙන කට්ටිය කපලා සුළු කරන්න පුළුවන්. දැන් බලන්නකෝ මේ අටේ ඉන්න 5යි මේ උඩේ ඉන්න 100යි පුතේ බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? මෙන්න මෙහෙම. 5ට 5 ගොඩවල් 1යි කියලා බෙදන්න පුළුවන්. 100ට 5 මේකේ 5 20ක් තියෙනවා. 5 20ක් 100යි නේ. දැන් මේ 20 4ෙන් වැඩි කරන්න 20 වරක් 4 80. එහෙනම් 5න් 4 ප්‍රතිශතයක් කරාම 180යි. වැඩි කරලා දානවා මේ ලකුණ පිටිපස්සෙන් අනිවාර්යයෙන්. 180යි. තව බලන්න. 10න් 7 ප්‍රතිශතයක් කරන්න කියන ඔන්න බලන්න. භාග සංඛ්‍යාව ලියව 10න් 7 කියන. ප්‍රතිශතය කරන්නේ ඒක වැඩි කරනවා 100ට 100. භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න මොකද කරන්නේ? 100ට 100 වැඩි කරනවා. ඔන්න බලන්න සුළු වෙන එතකොට. සුළු වෙනවා කියන හැම තිස්සෙම මේ ඉරින් යට ඉන්න කෙනා ඉරින් උඩ ඉන්න කෙනා බෙදෙනවා. මෙන්න මෙහෙම බෙදෙන්නේ. 10ට 10 ගොඩවල් 1යි 100ට 10 ගොඩවල් 10යි. උදේ මේ 10 වැඩි කරන්න 7න් 10 වරක් 7 70යි. ඔන්න එහෙනම් උත්තරේ 100ට 70යි. 10න් 7 ප්‍රතිශතයක් කරාම උතේ 100ට 70යි. බලාගෙන ඉන්න 20න් 13 ප්‍රතිශතයක් කරන්න කියනවා. හරි. 20න් 13 භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න කෙලින්ම මේක වැඩි කරනවා 100ට 100ෙන්. හරිම එකම මෙතඩ් එක භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න 100ට 100ෙන් වැඩි කරන්න. සුළු වෙනවා 20ට 20 ඒවා 1යි 100ට 20 ඒවා 5යි. හරිනේ? 20 කොටවල් 5ක් නේද 100 5 20 40 60 80 100 5යිනේ. එදුණා තේරුණාද? දැන් මේ උඩ ඉන්න එකයි මෙයයි වැඩි කරලා දාන්න. 5 වරක් 13 65යි. මේ ප්‍රතිශත ලකුණ අගට. එහෙනම් 20න් 13 ප්‍රතිශතයක් කරාම 100ට 65. 100ට 65යි. ඊළඟට අපි තව ගමු 50න් 40 නෑ 50න් අපි අරගමුකෝ 28 වගේ. හරි ප්‍රතිශතයක් කරන්න. 50න් 28 ප්‍රතිශතයක් කරනවා නම් බලන්න. භාග සංඛ්‍යාව මෙහා කෙලින්ම වැඩි කරන්න 100ට 100. right. මොන වැඩි කරනවා මේ? සුළු වෙනවා 50ට 50 ගොඩවල් 1යි 100ට 50 ගොඩවල් 2යි 28 දෙකකින් වැඩි කරාම 56යි. ඔන්න උත්තරේ 100ට 56යි. තවත් කියලා දෙන්න. අපි ගමු 10. 5න් 3 ප්‍රතිශතයක් කරන්න. ඔයාලා ගත්තේ නෑ. මෙයා ප්‍රතිශතය කරන භාග සංඛ්‍යාව ලිව්වා. කෙලින් මේක වැඩි කරනවා 100ට 100. හැමතිස්සෙම 100ට 100 වැඩි කරා. එච්චර සුළු වෙන උඩ යටයි 5ට 5 ගොඩවල් 1යි 100ට 5 ගොඩවල් කියනවා 20ක්. පුතේ ඒ 20 වැඩි කරන්න 3 20 වරක් 3 60යි. එහෙනම් එයා ප්‍රතිශතයක් විදියටපත් කරාම උත්තරේ 100ට 60. උත්තරේ 100ට 60. ඔන්න තියෙනවා. දැන් කොහොමද තත්ත්වය? දැන් තේරුණාද? දැන් තේරුණාද? හොඳයි. දැන් ලියමු. ලියාගමටක් ගාලා
හරි නේද? right හොඳයි. ඊළඟට අනුපාතයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. අනුපාතයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. මේ විදිහට මතක් කරලා හදමු. මාතෘකාව අනුපාතයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. අනුපාතයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. අනුපාතයක් ප්‍රතිශතයක් කරමු. ඔන්න 1/2 මෙදින අනුපාතයක්. හරිද? මේක ප්‍රතිශතයක් කරන විදිහ හොඳට බලා ගන්න. දැන් 1/2 නේ තියෙන්නේ. ඉස්සල්ලාම අනුපාතයේ පුතේ භාගයක් විදිහට ලියා ගන්න ඕනේ. මේ අනුපාතයේ භාගයක් විදිහට ලියන්න ඕනේ. අනුපාතයක් භාගයක් කරන්නේ මෙහෙමයි. මුලින් ඉන්න සංඛ්‍යාව ළවයට ලියනවා. දෙවෙනියට ඉන්න සංඛ්‍යාව හරයට ලියනවා. ඔන්න දැන් මේ අනුපාතයේ භාගයක් කරා. දැන් සුපුරුදු දෙයි. භාගය දන්නවනේ. භාගයක් ප්‍රතිශතය කරන්න අපි දැන් ඉගෙන ගත්තේ. අනුපාතයේ භාගයක් කරන එක විතරයි අලුතින් මෙතන ඉගෙන ගන්න තියෙන්නේ. එතනින් එහාට ටික දැන් ඔයාලා ඉගෙන ගත්තා. දැන් භාගයක් වුණාම යා ප්‍රතිශතයක් කරන්න දන්නවනේ 100ට 100 වැඩි කරන්න නෙකි. සුදු වෙනවා 2ට 2 ගොඩවල් එකයි. 100ට 2 ගොඩවල් 50යි 50 සරක් එක 50. ඒක හරිම ලේසි වැඩක්. හරිද? ඔන්න 1/4 අනුපාතයක් ප්‍රතිශතයක් කරමු මෙන්න අනුපාතෙනේ. මේ අනුපාතේ භාගයක් කරනවා. මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා. දෙවෙනියට ඉන්න එක්කෙනා යටින් ලියනවා. භාගයක් කරා. දැන් මේ භාගය ප්‍රතිශතය කරනවා. 100ට 100 වැඩි කරනවා. සුළු වෙනවා 4ට 4 ඒවා 1යි. 100ට 4 ඒවා 25යි. 25 සරක් එක 25යි. බලන්නකෝ කොච්චර ලේසිද කියලා. ඈ 2/5 මෙන්න අනුපාතය ප්‍රතිශතයක් කරන්න. අනුපාත ඉස්සෙල්ලාම භාගයක් බවට පත් කරනවා. මුලින් ඉන්න අගේ උඩින් ලියනවා. දෙවෙනියට ඉන්න අගේ යටින් ලියනවා. හරි භාගයක් කරා. දැන් මේ භාගය ප්‍රතිශතය කරන්න 100ට 100 වැඩි කරා. සුළු වෙනවා 5ට 5 ඒවා 1යි. 100ට 5 ඒවා 20යි. 20 වරක් 2 40යි. බලන්නකො කොච්චර සරලද පහසුද කියලා. බලාගෙන ඉන්න. ඊට අපි අරගමු 5/4 මේකත් බලන්නකො. ඔන්න අනුපාතයේ ප්‍රතිශතය කරන්නේ ඉස්සලාම භාගයක් කරගන්න. භාග කරන්නේ මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා. දෙවෙනියට ඉන්න එක්කෙනා යටින් ලියනවා. මුලින් ඉන්න එක්කෙනා උඩින් දෙවෙනියට ඉන්න එක්කෙනා යටින්. හරි. භාගයක් කරා. දැන් මේ භාග ප්‍රතිශතය කරමු. භාග ප්‍රතිශතය කරන්නේ කෙලින්ම 100ට 100 වැඩි කරනවා. සුළු කරනවා 4ට 4 ගොඩවල් 1යි. 100ට 4 ගොඩවල් 25යි. 25 ඒවා 5 125යි. ඔන්න බලන්නකො වැඩි. එහෙනම් 5/4 කියන එක ප්‍රතිශතයක් කරාම 100ට 125. 100ට 125. බලමු. 9/10. ඔන්න අනුපාතයේ භාගයක් කරා. මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා. දෙවෙනියට ඉන්න යටින් ලියනවා. සලාම අනුපාතයක් ප්‍රතිශතයක් කරන්න ගත්තාම මොකද මුලින්ම කරගන්න ඕන? ඒ අනුපාතේ මේ විදිහට භාගයක් විදිහට ලියා ගන්න. දැන් එතනින් එහාට කතන්දරේ අපි දන්නවනේ භාගයක් ප්‍රතිශතය කරන්න විදිහ දන්නවද? කොහොමද ඒක කෙලින්ම 100ට 100 වැඩි කරන්නේ? දැන් සුළු වෙනවා 10ට 10 ගොඩවල් 1යි. 100ට 10ව 10ක් තියෙනවා. එම 10 වැඩි වෙනවා 9 10 වරක් 9 90. බලන්න කොච්චර ලේසිද කියලා. හරිම ලේසිනේ. 75/90 80/200 80/200 අනුපාතය. හරි ප්‍රතිශතයක් කරන්න ඕන භාගයක් කරලා ඉස්සලා මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා. බෙදීම දෙවෙනියට ඉන්න එක්කෙනා යටින් ලියනවා. භාගයක් කරා. දැන් මේ භාගය ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? කෙලින්ම 100ට 100 වැඩි කරනවා. හරි. ඔන්න සුළු වෙන විදිය බලන්න. 100ට 100 ගොඩවල් 1යි.
යට ඉන්න 200ට 100 ගොඩවල් දෙකක් තියෙනවා. දැන් ඔයාලට හොඳටම තේරෙන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. මේ 80 බෙදන්න ඕනේ මේ කැපිට ඉතුරු වෙච්ච දෙකෙන්. 80 දෙකෙන් බෙදුවාම උත්තරේ 140. උත්තරේ 140. ඔන්න බලන්නකෝ. අනුපාතයක් ප්‍රතිශතයක් විදිහට පත් කරපු විදිහ මම තව එකක් හදනවා මේ ඉඳ තියෙන තැන. බලන් ඉන්න. 14 අණු 25. හරි. අනුපාත භාගයක් කරනවා 14 උඩින් ලියනවා 25 යටින් ලියනවා. 25න් 14යි. ඔන්න භාගයක් කරා. දැන් මොකද කරන්නේ මේ භාගයේ ප්‍රතිශතයක් බවට පත් කරන්න 100ට 100න් වැඩි කරනවා. භාගයේ ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරනවා. ඔන්න පුතේ සුළු වෙනවා මේ බලන්න 25ට 25 ගොඩවල් 1යි 100ට 25 ගොඩවල් 4යි පුතේ. ඒ 4 වැඩි කරන්න 14න් 14 වර 4 56යි. එහෙනම් එයා ප්‍රතිශතයක් කරාම 100ට 56යි කියලා මට අගය ලැබෙනවා. ඔන්න ඔහොමයි පුතේ අපි අනුපාතයක් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ. රයිට් මම හිතනවා මේ ටික ලස්සනට කරා වගේ ඉස්සලා කරා වගේ තේරුම් ගන්න පුළුවන් කියලා. ලියා ගන්න පුතේ මේ ටික. ලස්සනට ලියා ගන්න. ඔයාලා මතක තියාගන්න දැන් අර දවස් දෙකක් දැන් තියෙනවා ගණන් පන්ති සඳ උදේ 8:00ට තියෙනවා හැමදාම.
ඉවරනම් කියන්න. හොඳයි. ඊළඟට මාතෘකාව ලියා ගන්න. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කිරීම කියලා. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කිරීම. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කිරීම. ඒක ටක් ගාලා කරත හැකි හරිම ලේසි එකක්. හරි මේ කියලා දෙන විදිහට කොහොම ලේසිනේ. දැන් බලමු ටක් ගාලා අපි දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා. 0.25 මෙන්න දශම සංඛ්‍යාව. මෙච්චරයි කියන ප්‍රතිශතයක් කරන්න. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න කෙලින්ම 100ට 100 වැඩි කරනවා. දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න කෙලින්ම 100ට 100 වැඩි කරනවා. මේක 100ට 100 වැඩි කරපු ගමන් කෙලින්ම 100.2කට මේ දශම ස්ථානයේ දෙපාරක් පස්සට පැනලා 125යි කියන උත්තරය එනවා. බලන්නකො කොච්චර ලේසිද කියලා. 0.72 ප්‍රතිශතයක් කරන්න. 0.72 කියලා ලිව්ව වැඩි කරනවා කෙලින්ම 100ට 100. එතකොට මේ දශම ස්ථාන දෙකට මේ බිඳු දෙක පැනලා අයින් වෙනවා 172යි කියලා උත්තරය එනවා. බලන්නකො 0.15 ප්‍රතිශතයක් කරන් 0.15 කෙලින්ම වැඩි කරනවා 100ට 100ෙන් මේ බිඳු දෙකට මේ දශම ස්ථාන දෙක අයින් වෙලා ගියා කෙලින්ම උත්තරය එනවා 115යි කියලා.
2.25 කියලා හිතන්නකො. එකක් කොහොමමයි. 2.25 ලිව්වා. කෙලින්ම වැඩි කරා 100%. මේ දශම ස්ථාන දෙකට මේ බිංදු දෙක අයින් වුණා. කෙලින්ම දශම නැති වෙලා ගියා. ඔය තියෙන්නේ 100ට 225. මේ බලන්න 1.75 ඔන්න ප්‍රතිශතයක් කරනවා කෙලින්ම 1.75 කියලා ලිව්ව වැඩි කරා 100%. කෙලින්ම මේ දශම ස්ථාන දෙකට බිංදු දෙක අයින් වෙලා ගියා 100ට 175යි කියලා බලන්නකෝ. ළඟට අපි ගත්තොත් 4.02 ප්‍රතිශතයක් කරන්න කියලා මේ 4.02 කියලා ලිව්වා වැඩි කරා 100%. මේ දශම ස්ථාන දෙකට මේ බිංදු දෙක අයින් වෙලා ගියා කෙලින්ම උත්තර එනවා 402යි. 100ට ලකුණු දාන්න මේපේ ප්‍රතිශතය නැති 402යි. පුතේ හරිම ලේසි වැඩක්. 0.09 ප්‍රතිශතයක් කරමු. 0.09 කියලා ලිව්වා වැඩි කරා 100%. කෙලින්ම මේ දශම ස්ථාන දෙක මේ බිංදු දෙකට අයින් වෙනවා. කෙලින්ම එතකොට දශම ස්ථාන දෙක අයින් වෙලා ගියම 109 ඉතුරු වෙන්නේ. 109යි. මේ වගේ තව ගාණක් දෙන්න. 0.05 ප්‍රතිශතයක් කරමු ඔන්න. 0.05 ප්‍රතිශතයක් කරන්නේ කෙලින්ම මේක ලියලා වැඩි කරනවා 100%. තාම මේ දශම ස්ථාන දෙකට බිංදු දෙක අයින් වෙලා ගියා. කෙලින්ම උත්තරේ එන්නේ 5යි කියලා. උත්තරේ 105යි. උත්තරේ 105යි කියලා මට ලැබෙනවා. ඔන්න පුතේ දශම සංඛ්‍යා ප්‍රතිශතයක් කරන කෙටිම ක්‍රම ටික. right. ලියාගම මේ ටිකක් තක් ගාලා. වෙනින් ලියාගමු.
හරිද? right. ඊළඟට මාතෘකාව ලියා ගන්න. කිසියම් ප්‍රමාණයකින් යම් ප්‍රතිශතයක අගය සෙවීම. 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 දැන් බලන්න යම්කිසි ප්‍රමාණයක් දීලා ඒකෙන් ප්‍රතිශතයක් දීලා තියෙනවා. ඒක හොයන්න ඕනේ කීයද කියලා. දැන් රුපියල් 2000යි කියලා දීලා තියෙනවා. රුපියල් 2000කින් 140ක් 2000න් 140ක් කීයද කියලා හොයාගන්නයි තියෙන්නේ. මෙච්චරයි කරන්නේ. 2000 ලියනවා. මුළු ප්‍රමාණය 2000යි. මේක වැඩි කරනවා 100න් 40. 2000න් 140ක් බලන්න වෙන්න මෙහෙමයි. 2000 වැඩි කරනවා 140. 100න් 40 කියලා තියෙන ප්‍රතිශතය වැඩි කරනවා. වැඩි කරද්දි ඉස්සෙල්ලාම හැම තිස්සෙම කිව්වා භාග වැඩි කරද්දි උඩයි යටයි කැපෙන නැහැ කැපිලා සුළු වෙනවා. එතරම් එහෙමම සුළු වෙනවා. මේ 8.2කට උඩ 0.2 කැපිලා සුළු වෙනවා. අවසාන ඉතුරු වෙච්ච ටික වැඩි කරන්න. දෙවරක් 4 8යි. මේ 0.2 අකට එනවා. කීයද? රුපියල් 800. රුපියල් 800. එහෙනම් 2000කින් 140ක්ෙන් රුපියල් කීයකටද? රුපියල් 800. ඔන්න බලන්න ඒවා ගන්න විදිහ. හරි? 5000න් 160ක්. ඔන්න 5000කින් 160ක්. 5000 ලිව්වා. ඒක වැඩි කරනවා 100න් 60. සුළු කරන්න මේ 8.2කට උඩ 0.2 කැපුණා. ඉතුරු ටික වැඩි කරන්න 5 වරක් 6 30යි. මේ බිඳුවයි මේ බිඳුව අකට දානවා. ඔන්න ආ උත්තරේ. කීයද? 3000. 5000කින් 160ක් කියන්නේ 3000ක. 5000කින් 160ක් කියන්නේ 3000ක. හරි මම මේ කෙටියෙන් මුළු ගානම දෙන්න තෝ අවශ්‍ය ටික විතරයි දෙන්නේ. හිතන්නකො පාසලක ළමයි 60ක් ඉන්නවා. හරිද? පාසලක ළමයි 60ක් ඉන්නවා. පන්තියක ළමයි 60ක් ඉන්නවා. ඔය 60 කින් අපිට කියනවා 140ක් ගැහණු ළමයි. 140ක් ගැහණු ළමයි. කොහොමද වෙන්නේ? 60කින් 140ක් බලන්න ඕනේ කීයද කියලා. ළමයි 60ක් ඉන්නවලු. ඒ 60න් 140ක් ගැහණු ළමයි. අපි කොහොමද 60කින් 140ක් බලන්නේ? අර විදිහමයි. 60න් වැඩි කරනවා 100න් 40. 60 වැඩි කරනවා 100න් 40. ඔන්න මේ. සුළු වෙනවා මේ බිඳුවට උඩ බිඳුවක් කැපෙන. මේ 8 බිඳුවට මේ උඩ බිඳුවකුත් කැපෙන. හැමතිස්සෙම උඩයි යටයි විතරයි කැපෙන්නේ. වෙන කවුරුත් කැපෙන්නේ නැහැ. උඩයි යටයි විතර. මම මේ සුළු කරන විදිහට සුළු කරන්න පුරුදු වෙන්න. අවසාන ඉතුරු වෙච්ච ටික වැඩි කරමු. මෙතනින් 6 ඉතුරු වුණා, මෙතනින් 4 ඉතුරු වුණා. අපි ওই දෙක වැඩි කරමු. 6 වරක් 4 පුතේ කීයද? 24. උත්තරේ 24. එන 60කින් 140ක් කියන්නේ කීයකටද? 24කට. 24කට. අපි බලමු 120ක් ඉන්නවලු බස් එකේ. මේ 120කකින් 125ක් අපි හොයනවා කීයද කියලා. 125. කීයද කියලා හොයමු. 120කකින් 125ක් ඔන්න 120 වැඩි කරනවා එහෙනම් 100න් 25යි. ඔන්න බලන්න සුළු වෙන විදිය ඔන්න බලන්න. මම සුළු කරන විදිහට සුළු කරමු. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. හරිද? දැන් වැඩි කරා 25 වරක් 12. ඔයාලා වැඩි කරලා බලන්න මම එකපාර දාන්නම් පුතේ 300යි. මේ 25 12න් වැඩි කරාම 25 වරක් 12 300යි. අමතක කරන්න එපා ඒක බෙදන්න තියනවා කියලා 10යි. ඒතර 300 10න් බෙදුවාම කීයද පුතේ? 30යිනේ. 30යි. ඔන්න තියෙනවා උත්තර. එන 120කකින් 125ක් කියන්නේ කීයකද? 30කට. කීයකටද? 30කට. ඔන්න බලන්න. රුපියල් 800කින්
175 කීයද? රුපියල් 800කින් 175 කියන්නේ කීයද කියලා බලමු. 800 වැඩි කරනවා එන 175යි. එලින්ම අදාළ ප්‍රතිශතයෙන් වැඩි කරනවා. සුළු වෙනවා මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. අවසානයේ 8 වැඩි කරන්න 75යි. වැඩි කරමු. 8 වරක් 5 40යි. බිංදුව දානවා 4ක් ඉතුරුයි. 8 වරක් 7 4කට 56යි. 56යි අර ඉතුරු වෙච්ච 4යි 60යි. ඔන්න දිනනවා. එහෙනම් රුපියල් 800කින් 175ක් කියන්නේ රුපියල් 600කට. රුපියල් 600කට. ළමුන් 2500කගෙන් 140ක් පිරිමි ළමුන්ය. අපි කොහොමද මේක හදාන්නේ බලමු. 2500ක් ළමයි ඉන්නවලු. මේ 2500න් 140ක් පිරිමි ළමයිලු. 2500න් 100න් 40ක් බලනවා කීයද කියලා. 2500 වැඩි කරනවා. දීලා තියෙන ප්‍රතිශතය 100න් 40. සුළු කරන්න. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක ඉවත් වෙනවා. අවසානයේ මේ 25 වැඩි කරන්න ඕනේ 40. ඔන්න බලන්න වැඩි කරනවා. 25 ඒවා 4ක් 100යි. මේ ඉතුරු වෙච්ච බිංදුව අගට දාන්න. කීයද එන? 1000ක් පිරිමි ළමයි. එහෙනම් ළමයි ඔක්කොම 2500කගෙන් 140ක් පිරිමි ළමයි කියනවානේ. එතකොට 2500න් 140ක් කියන්නේ පුතේ ළමයි 1000කට. ළමයි 1000කට. එහෙනම් මෙතන ඉල්ලලා තියෙන පිරිමි ළමයි ගන්න. කීයද? පිරිමි ළමයි 1000. පිරිමි ළමයි 1000ක්. ඊළඟට වාහන 500කගෙන් වාහන 500කින් 130ක් යතුරු පැදිය. අපි කොහොමද බලමු මෙතන යතුරු පැදි කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න. ඔක්කොම වාහන 500ක් තියෙනවලු. ඒ 500න් 130ක් යතුරු පැදිලු. ඒතර 500න් 130ක් බලමු කීයද කියලා. 500 වැඩි කරනවා 100න් 30. සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 5 වරක් වැඩි කරන්නේ. මේ 5 වරක් 30 බලන්න ඕනේ. 5 වරක් 3 15යි. පුතේ මේ බිංදුව අගට දාන්න. ඔන්න දිනේ. එහෙනම් වාහන 500කගෙන් 130ක් යතුරු පැදිලු. එහෙනම් යතුරු පැදි කීයක් තියෙනවද? යතුරු පැදි කීයද? 150යි. එතන දින යතුරු පැදි ප්‍රමාණය යතුරු පැදි 150යි. එක්කද යම් කිසි ප්‍රමාණයකින් ප්‍රතිශතයක් හොයාගන්නේ කී කොහොමද කියලා. ඔන්න ඔහොමයි කිසියම් මුළු ප්‍රමාණයක් දුන්නාම ඒ මුළු ප්‍රමාණය යම් කිසි ප්‍රතිශතයක අගය ලබා ගන්න. මම තවත් ගාණක් දෙන්නම්කෝ. සම්පූර්ණ ගාණක් අපි මෙහෙම ගමුකෝ. රුපියල් 4000ක් පොත් ලැයිස්තුවක් සඳහා පොත් ලැයිස්තුවක් සඳහා 125ක වට්ටමක් කියන්නේ ඩිස්කවුන්ට් එකක්. දන්නවනේ ඩිස්කවුන්ට් වට්ටමක් ලැබේ. වට්ටම කීයද? කොහොමද හොයන්නේ? රුපියල් 4000කින් 125ක් නේ. ඒතර 4000න් 100න් 25ක් බලන්න කීයද කියලා. 4000 වැඩි කරනවා දීලා තියෙන ප්‍රතිශතය 100න් 25යි. ඔන්න සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 4 වැඩි කරන්න 25න් 4 වරක් 25 100යි. මේ ඉන්න බිංදුව අගට දාන්න. එහෙනම් රුපියල් 4000කින් 125ක් කියන්නේ රුපියල් 1000කට. එහෙනම් මෙයාට හම්බ වෙන වට්ටම පුතේ රුපියල් 1000යි. මේ සුළු කරන කෙටි ක්‍රම හොඳට මතක තියාගන්න. දැන් බලන්න මම මෙතන කරපු විදිහ 4000 වැඩි කරා 100න් 25යි. මේ යට බිංදු දෙකට මේ උඩ බිංදු දෙක කැපුවා. ඊට පස්සේ මට වැඩි කරන්න ආවේ 40 25න් නේ. බලන්න මම ඒක වැඩි කරපු අපූර්ව 40 25න් එකපාර වැඩි කරේ නෑ. මම 4 25න් වැඩි කරා. 4 වරක් 25 මට මතකයි 100යි කියන්නේ. දැම්මා.
එතකොට මම 4නේ වැඩි කරේ 40 නෙමෙයිනේ. මේ 40 අග බිඳුව ගිහිල්ලා මෙතන අගට දැන්. ගානට උත්තරය ආවමට 1000යි. එහෙනම් මෙයාට හම්බ වෙන වට්ටම පුතේ රුපියල් 1000යි කියලා. ඔන්න ඔහොමයි මුළු ප්‍රමාණයක් දීලා තියනකොට මේ මුළු ප්‍රමාණේ කිසියම් ප්‍රතිශතයක් කීයද කියලා හොයාගන්න උඹ ඉතා වැදගත් වෙනවා අපේ ගණනය කිරීම වලට. right. ඔය ටිකක් ලියාගමු ඉක්මනට. ලියාගන්න. hello. ඔව්. ක්ලාස් එකේ කියනකොට හරි. හොඳයි. එතකොට ඔන්න අද දවසේ මම බාරගත්ත කිව්ව විදිහට වැඩේ ඉවර කරා. ප්‍රතිශතවල අපිට කතා කරන්න තියෙන ඔන්න ඔය වර්ග ටික ගැන පුතේ ඔන්න ඔය ටික ඔන්න හරියම ලස්සනට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියලා දුන්නා. මම හිතනවා සාර්ථකයි කියලා අද දවසේ පන්තිය. නේද? ප්‍රතිශතවල මුලින් ඉඳලා කරන සියලුම පාඩම මම සාරාංශයක් විදිහට කෙටියෙන් නියමට ඉගෙනුවා. මම හිතනවා හැමෝටම හොඳටම මේ ටික තේරෙන්නේ නැති. right. එහෙනම් අදට අපි ගණන් පන්තිය මෙතනින් නවතිමු. අපි ආයේ සඳුදා දවසේ උදේ 8:00ට මුණ ගැහෙමු. අතකයිනේ සතියේ දැන් දවස් දෙකක් ගණන් තියෙනවා. සඳුදාට හමාරට ඉරිදා අගහරුවාදා රාත්‍රී 7ට. ඒ දවස් දෙකේම අනිවාර්යයෙන්ම පන්තියට සහභාගී වෙන්න ඕනේ.
එහෙනම් අද නැති පුතේ අපි ඊළඟ දවසේ ගණන් පන්තියත් එක්ක නැවත මුණ ගැහෙමු. හැමෝටම ආයුබෝවන්.